නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ අසිරිමත් ගෞතම සම්බුදු සසුන් කෙතේ යලි පුනර්ජීවනයක් ඇති කරමින් හැම දිනාටම නිවන් මඟ ගමන් කිරීම පිණිසත් පින් දහම් කරමින් සසර ගමන සැපවත් කර ගැනීම පිණිසත් උතුම් කරුණාවෙන් යුතු අද කාලේ අපහට මම්පෙත් විවර කර දුන් සියලු දෙනා කෙරෙහි උතුම් කරුණාවෙන් යුතුව මහමෙවුනාව පිහිටුවා වදාළ මාගේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ අප සියලු දෙනාගේම උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, නුවණැස පාදන සිරි සදහම් දේශනාවට සවන් දීමට ඔබ බලාපොරොත්තු වෙන වෙලාව අද දවසේ මේ දේශනාවට සදහැබර දායකත්වය දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි සදහැවත් දෙපළක් විසින්. ඒ අයගේ උදව් උපකාරයෙන් දායකත්වයෙන් ඔබට මේ බණ ටික අහන්න ලැබෙන්නේ. පින්වත්නි, අපි උපන්න මේ ජීවිතය හරි මඟක ගෙන යන්නට අපිට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ විතරයි උදව් කරන්නේ. මේ ලෝකයේ අනේක විද ආගම් දෘෂ්ටීන් තියෙනවා. ඒ හැමදේම පරයා. උපමාවකින් කිව්වොත් මහ පොළොවේ විවිධාකාරී ආලෝකයන් දැල්වෙන අතරේ ගගනතල අරා ගුවන් අරා නැගෙන හිරු මඩලමින් ඒ සියලු ආලෝක පරයමින් සකල විශ්වයම ආලෝකමත් කරන හිරු මණ්ඩලක්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ තේජාන්විතව පරවාද මැඩ පවත්වමින් මේ ලෝකයේ અભීත සිංහනාද පවත්වමින් සත්‍ය පමණක් ප්‍රකාශිත වන උතුම් ධර්මයේ දේශනා කොට වදාලා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කොට වදාලා ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් සකල විශ්වයේම ඉන්න සියලුම සත්වයන්ගේ සදාතනික දුක නිවාලනවා. මේ සකල විශ්වයේම ලබන්න පුළුවන් ඉහළම සැපය ඒ තුල උපද්දවා දෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දහමට පුළුවන් දුකින් තැවෙන සිත් නිවාසනහා ලන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන්
අපායේ දොරටු වහලා දාන්න. බුදුරජාණන් වහන්සේගේ දහමට පුළුවන් වැහිලා තිබෙන සුගති දොරටු විවර කර දෙන්නට, විවෘත කරන්නට. බුදුරජාණන් වහන්සේගේ දහමට පුළුවන් අපායයන්ට හිටියේ ජීවිත සුගතියට හරවන්නට. බුදුරජාණන් වහන්සේගේ දහමට පුළුවන් කෙලෙස් සහිත ලෝකෙන් ලෝක සත්වයන් නිදහස් කරන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් වටිනාකමක් නැති ජීවිතවලට සකල විශ්වයේම තියෙන අග්‍රම වූ වටිනාකම ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන්. වෙන කිසියම් ශාස්ත්‍රූවරයෙක් ළඟ කොපමණ කාලයක් හිටියත් ලබන්නට නොහැකි වූ අමා මහ නිවන පසක් කොට සියලු සසර දුක් නිවාලන්නට මේ ධර්මයේ පුදුම අසිරියක් තියෙනවා පින්වතුනි. ඒ තමයි මේ මං කියන කාරණාව සාමාන්‍ය කෙනෙකුට කිසිසේත්ම හිතා ගන්නටවත් බැරි දෙයක්. ඒ තමයි මේ ලෝකේ කොච්චර ශාස්ත්‍රූවරු හිටියත් සත්‍ය වශයෙන්ම ඒ අයට මේ සසර දුකින් නිදහස් වෙන්නට නම්, මේ සසර දුකින් සත්‍ය වශයෙන්ම නිදහස් වෙන්නට නම් ඒ අය කරුණු තුනකින් ඒක කරගන්න වෙනවා. එයින් එහා කොහේවත් ඒක ඒ දුක නැති කරගන්න බැරි වෙනවා. ඒ තමයි එක්කෝ ඒ ඕනෑම ආගමික ශාස්ත්‍රූවරයෙක් කවදා හරි සසරේ දවසක සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕනි. ඊළඟ එක තමයි ඒක බැරි නම් ඒ ශාස්ත්‍රූවරයා කවදා හෝ සසරේ ගමනක දවසක මේ උතුම් ශ්‍රී සද්ධර්මයට කැමැතිව පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න ඕනි. ඒ දෙකමත් බැරි නම් ඒකාන්තයෙන්ම ඒ ඕනෑම ශාස්ත්‍රූවරයෙක් සම්බුදු කෙනෙකු ළඟ පැවිදි වෙලා, සම්බුදු සසුනක පැවිදි වෙලා, එහෙම නැත්නම් ඒ සම්බුදු සසුනක ශ්‍රාවකත්වයේ දරලා අරහන්ත බෝධියට පත් වෙන්නම ඕනි. ඔය කරුණු තුنين එහා කිසිම ආගමක ශාස්ත්‍රූවරයෙක් වෙලා මුළු ලෝකෙම দমনය කරගෙන හිටියත්, යටත් කරගෙන හිටියත් විමුක්තියක් ලබන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැබැයි මම මේ කියපු කාරණේ තේරුම් ගන්න එසේ මෙසේ ප්‍රඥාවක් තිබිලා බෑ. අති විශිෂ්ට වූ ඥාන ශක්තියක් තුලින් මේක දිහා බලන්න ඕනි. නැත්තම් ද්වේෂය ඇති වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. පින්වතුනි, දැන් මම ඔබට උපමාවක් කියන්නම් මේ වටිනාකම් පිළිබඳව. අපි භාවිතා කරන නොඑක් දේවල් තියෙනවා. ඒ භාවිතා කරන දේවල් අතර මිලෙන් අධිකයි කියලා, මිල වැඩි කියලා ඒකෙන් කෙරෙන කාර්ය තුල මහා වටිනාකමක් නැහැ. ඒ කියන්නේ දැන් ගොඩාක් පිරිස ඉන්නවා කියලා යම් කිසි ආගමක ඒ ආගම මුළු ලෝකෙම වැඩි පිරිසක් අදහන ආගම කියලා ඒක තුල සත්‍ය නැහැ. සමහර විට සත්‍යයේ තියෙන තැන ඉන්නේ දෙතුන් දෙනයි වෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද මේ දෙතුන් දෙනා සත්‍යය තුල ඉන්නවානේ. අනික් කටිය පිරිසක් වශයෙන් විශාල වශයෙන් ඉන්නේ. විශාල පිරිසක් හිටියා කියන තැන සත්‍යය තියනවා කියලා ගන්න බෑ. මං කියන්න ගිය උපමාව තමයි දැන් අපි කෑම කන පිඟාන. අපි කෑම කන පිඟාන විවිධ මිල යටතේ තියෙනවා. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පිඟානක් රුපියල් 30ක් 60ක් එහෙම ගියාම මැටි පිඟාන් තියෙනවා විවිධ ආකාරයේව රුපියල් 100 150 200 500 1000 2000 තියෙනවා. අපි කියමු අපි කෑම කන පිඟාන රුපියල් 750යි කියලා. ඒතර අපි කෑම කන පිඟාන රුපියල් 750යි. නමුත් මේ පිඟානේ 750ක කෑම නැහැ. සමහරට පාන් පෙති 3-4කුයි පරිප්පු හොදි ටිකකුයි තියෙන්නේ. ඒතට ඒ ටිකට රුපියල් 750ක් වෙන්නේ නැහනේ.
නමුත් පිඟාන අර වගේ මිලක්. හරි වැඩේ කියන්නේ දැන් ඔය පාම් පෙති ටික කෑවා එක වේලක් පිරිමහ ගන්න. ඒ පාම් පෙති ටික කාලා ඉවර වෙනකොට ඒකට වියදම අපි කියමු රුපියල් 150ක් කවුරු හරි ගත්තයි කියලා. එතකොට පිඟාන 750යි. කාපු කෑම ටිකට 150යි. ඒ ටික තමයි කුස ඇතුළට ගියේ. දැන් අපි යනවා කොහේ හරි ගමනක්. දැන් අපිට වැසිකිලි බරයි. එහෙම නැත්නම් ගෙදර එනවා. ගෙදෙද්දි කෑවේ කියමුකෝ. දැන් ගෙදරම දවස හිටියා. දැන් වැසිකිලි බරයි. ශරීර කෘත්‍ය කරන්න ඕන, වැසිකිලි කරන්න ඕන. දැන් අපි යනවා වැසිකිලි කාමරේට. අපි කියමුකෝ ඒකේ කොමඩ් එකක් තියෙනවා. ඒ කොමඩ් එක 65000යි. ටිකක් ධනවත් පවුලක අය තමයි දැම්මේ. ඒතර කාපු පිඟාන රුපියල් 750යි, වැසිකිලි පෝච්චිය 65000යි. දැන් තේරෙනවද වැඩි? අපි කියමුකෝ බිම ඉඳ ගන්න පෝච්චියක් කියලා. රුපියල් 2500යි කියමුකෝ. ඒත් පිඟාන ගණන් අඩුයිනේ. ඒතර අපි මල පහ කරන්න පාවිච්චි කරනවා වැඩි මිලක් සහිත භාණ්ඩ. තවත් විදියකින් කිව්වොත් අපි ඔන්න කෑමේ කොතාගෙන යනවා ලන්ච් සීට් එක. එක කොලයක් ගත්තොත් රුපියලයි කියමුකෝ ලන්ච් සීට් එකට. දැන් ඕකේ තමයි රුපියල් 150ක් 200ක් මිල කරපු බත් එක ඔතාගෙන ගියේ දැන් වැඩට යද්දි හරි. දැන් ඕක මේසයක් උඩ දිග ඇරගෙන ලන්ච් සීට් එකෙන් කනවා. ඒතර ලන්ච් සීට් එක රුපියලයි. කෑම එකට 200යි කියමුකෝ. ඒතර 199යිනේ කෑම ටිකට. දැන් මේක අපි අසූචි වෙලා මල පහ වෙලා හලන්නේ කීයක වටිනාකම සහිත පෝච්චියකටද? රුපියල් 2500යි බාලම එකක් සාමාන්‍ය එකක් වුණොත් කොමඩ් එකකට වගේ දෙයකට ගියොත් රුපියල් 30000 40000 60000 80000 වගේ වෙනවා. ඒතකොට මේ 80000ක කොමඩ් එකකට දාන අසුචි කිසි මිලක් තියනවාද? එහෙනම් මිල අනුව ඒකට කරන දේ අනුව වටිනාකම ඉන්නේ නැහැ. රුපියලේ ලන්ච් සීට් එකේ උඩ කෑවා කියලා අපි මරණයටපත් වෙන්නේ නැහැ. වටිනාකම නැති එකක් උඩ තියාගෙන කෑවේ කියලා. අවශ්‍ය වෙන්නේ කෑම ටික ශරීරගත කරගන්න එක. ඒ වගේ පින්වතුනි මේ ලෝකේ බොහෝ පිරිසක් ඉන්න එක වටිනවා කියලා ගන්න බෑ. වටිනාකම තියෙන්නේ සත්‍ය තුල විතරයි. සත්‍යයට කියනවා මේ ලෝකේ ධර්මය කියලා. සත්‍ය නොවන දෙයට අධර්මය කියනවා. ඒතකොට ධර්මයයි අධර්මයයි කියන දෙකක්. සතුන් නොමැරීම ධර්මය. සතුන් මැරීම අධර්මය. හොරකම් නොකිරීම ධර්මය. හොරකම් කිරීම අධර්මය. වැරදිකාම සේවනය නොකිරීම ධර්මය. වැරදිකාම සේවනය කිරීම අධර්මය. බොරු නොකීම ධර්මය. බොරු කීම අධර්මය. මත්පැන් නොබීම ධර්මය. මත්පැන් බීම අධර්මය. මේ මම කිව්ව පහට පංචශීලය කියලා කියනවා. ඒතකොට පංචශීල ප්‍රතිපත්තිය ගිහි පින්වතුන්ට තියෙන එකක්. ඒකට නිත්‍ය සීලය කියලාත් කියනවා. ඇයි මේකට නිත්‍ය සීලය කියලා කියන්නේ? බුදුදහමේ තියෙනවා අනිත්‍ය නිත්‍ය කියලා දෙකක්. ලෝකයට කියා දීමේදී නිත්‍ය කියන්නේ ස්ථිර, අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එකයි. මෙතන නිත්‍යයි කිව්වට මේක ස්ථිරයි කියන ගණයට අරගෙන නෙමෙයි මේ කියන්නේ. ගිහි පින්වතුන් නිරන්තරයෙන්ම ආරක්ෂා කළ යුතු සිල්පද 5 කියන එක මේකේ තේරුම. නිත්‍ය උපස්ථායක කියනවා. ඒ කියන්නේ ස්ථිරව ගත්ත කෙනා. නිත්‍ය සේවක කියනවා. කියන්නේ යා ස්ථිර සේවකෙක්. එතකොට නිත්‍ය සීලය කියන එකේ අර්ථය මේක. මොකද්ද? යමේ පන්සිල් පද 5 සමාදන් වුණු මොහොතේ ඉඳලා කිසියම්ම වෙලාවක ඒ සිල්පද 5 කඩන්නේ නැතුව
මනවින් ආරක්ෂා කිරීම කියන අර්ථයයි. එහෙම නැතුව දවස ගානේ කියන එක නෙමෙයි. සමහරව හිතනවා දවස ගානේ සිල් ආරක්ෂා කිරීම නිත්‍ය සීලය, පංච සීලය කියලා. දවස ගානේ කියන එක නෙමෙයි ඒකේ අර්ථය. නිතර. මම මේක පැහැදිලි කරේ හේතුවකට. දැන් සමහරු දැනට බොරුවක් කියනවා. මේකෙන් බේරෙන්න මං දැනට බොරුවක් කියනවා. කියලා බොරුව කියනවා. ඒතර ඒ මොහොත අකුසලයකට විවෘත වුණානේ. ඊළඟ එක තමයි සිල් කියන ඒවා කඩන්න නෙමෙයි තියෙන්නේ. කඩන්න නෙමෙයි තියෙන්නේ. දැන් කඩේ පිඟන් තියෙනවා. මුලින් පිඟන් කතාවක් කිව්වනේ. කඩේ අතිරේකව පිඟන් විකුණන්න තියෙනවා. ඒතකොට යම් කිසි ගෙදරකට පිඟන් සෙට් එකක් ගෙනිච්චාම ඒ පිඟන් කඩලා ආපහු පිඟන් ගන්නද කඩේ තියෙන්නේ? කැඩුනොත් ගන්නද? ගෙදර තියෙන පිඟන් කඩලා ආපහු අලුතෙන් ගන්න කියලා නෙවෙයිනේ කඩේ පිඟන් තියෙන්නේ. ගෙදර තියෙන ඒවා බැරි වීමකින් කැඩුනොත් සහ මදිපාඩුවක් වුණොත් ආපහු ගන්න. යම් කිසි කෙනෙක් තරහ ගිහින් කැඩුවත් හැබැයි ගන්න ඕන. ආන් ඒ වගේ සිල් තියෙන්නේ කඩලා ඉවර වෙලා ගන්නට නෙමෙයි. කැඩුනොත් ආපහු සමාදන් වෙන්න. බෙහෙත් තියෙන්නේ ලෙඩ හදාගෙන බොන්න නෙවෙයි ලෙඩ හැදුනොත් බොන්න. බොරුද කියලා බලන්නකො බෙහෙත් තියෙනවා ස්පිරිතාලවල ලෙඩ හදාගෙන බොන්න නෙමෙයි ඒවා තියෙන්නේ ලෙඩ හැදුනොත් බොන්න. ඒ වගේ පින්වතුනි සීලයේ තියෙන්නේ ආරක්ෂා කරන්න. සීලය මනවින් ආරක්ෂා කරන්න ඕන. සීල්පද කැඩුනොත් නැවත සමාදන් වෙන්නයි ඕනි. සමාදන් වෙනවා කියන්නේ පොරොන්දු වෙනවා. උත්තමී ගාව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාව, රහතන් වහන්සේ කෙනෙක් ගාව, සීලාදී ගුණ ධර්මයෙන් වැඩිහිටි භික්ෂුවක් ගාව, එහෙම නැත්නම් ගිහි කෙනෙක් වුණත් Tamanට වඩා සීලෙන් ගුණයෙන් උසස් කෙනෙක් ගාව පොරොන්දු වෙනවා. මං සතුන් නොමරා ඉන්නවා කියලා. එහෙම කිසි කෙනෙක් නැත්තම් තනියෙන් සමාදන් වෙනවා. මං සතුන් නොමරා ඉන්නවා. එතකොට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව තමන් පව් වැඩ නොකර ඉන්නවා. එතකොට එයා ධර්මයේ තුල ඉන්නවා. එතකොට බලන්න මේ පන්සිල් පද පහ කැඩීම අධර්මයයි. දැන් මේ න්‍යායයට දාලා බලන්න මේ ලෝකේ වැඩි පිරිසක් පන්සිල් රකින්න අයද කියලා. සමහරු කියනවා මන් නම් ඉතින් ඔය පව් වැඩ කරන්නේ සත්තු මරන්නේ නැද්ද? ඉතින් අපි එහෙම සත්තු මරන්නේ නැහැ නේ. ඉතින් ඕනනම් මදුරුවෙක් මරයි කියනවා. ඒතර මදුරුවා සතෙක් නෙමෙයිද? ඕක කියනවා ගොඩාක් අය. බෞද්ධයත් කියනවා. බෞද්ධයි තමයි ඉතින් අපිට වැඩි මුණ ගැහින්නේ. මොකද අපි ඇසුරේ ඉන්නේ බෞද්ධය නිසා. ඉතින් හාමුදුරනේ මදුරුව නොමරා බෑනේ ඩෙන්ගු හැදෙනවා. අහවල් ලෙඩේ හැදෙනවා. බරවා හැදෙනවා කියන්නේ. එතකොට ඩෙන්ගු හැදෙන නිසා මදුරුවා මරනවා. අපි කියමුකෝ පොල් ගහකින් ඔළුවට පොල් ගෙඩියක් වැටිලා මැරෙන්නයි නියමිත. දැන් පොල් ගහ කපනවද? අපේ ගෙදර තියෙන වාහනේ ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නයි තියෙන්නේ. මදුරුව කාලා නෙමෙයි. ඒතර වාහනේ කන්දක් පහලට පෙරලලා නිකන් ඉන්නවද? මේක හින්දායි මැරෙන්න තියෙන සල්ලි දීලා ගෙනෙල්ලා. මිනිස්සු මේ කියන්නේ කියන්න දේවල් නැතුව. මිනිස්සු මදුරුව මරන්නේ ඩෙන්ගු හැදෙන හින්දාම නෙමෙයි. තමන්ගේ ඇඟේ විදිනකොට වේදනාවක් එනවා. ඒ වේදනාවට කැමති නැතුව මරන්නේ. නැතුව මේ ලෝකේ ඉන්න හැමෝම දන්නවයි මඳුරුවෙක් විද්දම ඩෙන්ගු හැදෙනවයි කියලා. ඒ කාලවලට එන ලෙඩනේවා. ඉතින් පින්වතුනි කොහෙන් ගියත් අපිට සිද්ධ වෙන්නේ අපේ සීලයට අනතුරක්. හින්දා මනවින් සීල සංයමයේ ජීවිතයට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සීලේ වශයෙන් වදාළේ කාය වාචානං සමෝධානං සීලං. උන්වහන්සේම වදාරනවා මහණෙනි හැබැයි මේ සීලය මාගේ ශාසනයේ හරය නෙමෙයි අරටුව නෙමෙයි. සීලය කියලා කියන්නේ පින්වතුනි පොඩි උපමාවක් කියන්නම් මේක තේරෙන්න කියන එකක්. මේක මහ ලොකුවට ගන්න එපා. විශාල කෙහෙල් ගෙඩි වලින් යුක්ත කෙහෙල් කැනක් සහිත ගහක් තියෙනවා. දැන් මේක පාත් වෙලා. ඒතර කෙහෙල් කැන බේර ගන්න නම් අපි ගහට මුක්කුවක් ගහනවා. එකක් මන්දිනම් වටේට මුක්කු ටිකක් ගහනවා.
අපි ගරු කරන්නේ මුක්කු වලටද කෙහෙල් කැනටද? කෙහෙල් කැනට. කෙහෙල් කැන ඉදීගෙන එද්දි පැහීගෙන එද්දි අපිට මුක්කු වැඩක් නැහැ. මුක්කු අයින් කරලා කෙහෙල් කැන කපා ගන්නවා. ගහ ගැන සැලකිල්ලකුත් නැහැ. ආන් ඒ වගේ නිවන අරබයා කරන්න තියෙන වැඩපිළිවෙලේ මූලික දේ සීලයයි. හැබැයි මුක්කුව කෙහෙල් කැන රැකලා දෙන බව මතක තියාගන්න ඕනේ. හින්දා මුක්කුවට ලොකු අවධානයක් තියෙන්න ඕන. දිරච් එකක් ගහලා හරියන්නේ නැහැ. හුළඟට හෙල්ලෙද්දි ගලවන් වැටෙන මුක්කුවක් හරියන්නේ නැහැ. ඒ වගේ පොඩි දෙයටත් කඩාගෙන වැටෙන සීලයක් රැකලා හරියන්නේ. හොඳ කල්පනාවක් ශක්තියක් ඇතිව ඒ සීලය ආරක්ෂා කරගන්න ඕන. මොකද කාර්ය කරගන්න උදව් වෙන දේ සීලය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් වදාලා ඒකේ කරුණු 8ක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට උන්වහන්සේ ලස්සනට බෙදනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඒතර සීල ස්කන්ධය. ඒතර මේ සීල ස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ විවිධ ස්වභාවයන්ගෙන් වෙන් කරනවා. ඒදී ගිහි පින්වතුන්ට ගිහි කටයුතු තියෙන නිසාවෙන් උන්වහන්සේ පන්සිල් පද 5 රකින්න කියලා වදාලා. ඒතර සීලය තුලින් තමයි පින්වතුනි සමාධිය ඇති වෙන්නේ. හරියට එලිමහනේ පිට්ටනියක පහනක් පත්තු කරනවා. ඒක නිශ්චල වෙන්නේ නැහැ. දස දෙසින් එන හුළඟින් ඒක හෙල වෙනවා. අපි ඒකට වීදුරු පෙට්ටියක් ගහලා උඩින් හිමීට පාත් කරනවා. එතකොට පහන මැදි වෙනවා වටේට වීදුරු පෙට්ටිය. ඒතර පහන් දැල්ල හෙල වෙන්නේ නැහැ. ලස්සනට එළියත් එනවා. චුට්ටක්වත් අඩු වෙන්නේ නැහැ. ආන් මේ පහන් දැල්ල කෙලින් කරගන්න වීදුරු පෙට්ටියක් ගැහුවා වගේ තමයි සීලය. මඳුරු අයනවා. ඒතර යාගේ හිත කියන ඔන්න මඳුරුවෙක් එනවා. දැන් ඇහෙන් පේනවා. ධර්මයේ මතක් කරන ඕක මරන්න එපා. ඔබ ධර්මයේ පිහිටලා ඉන්නවා නේද? ඒතර යා කල්පනා කරනවා ඔව් මන් ධර්මය අහලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සත්තු මරන්න හොඳ නැහැ කියලා. අන්න යාට ධර්මයේ සිහි වෙනකොට යා මඳුරුවා මරන්නේ නැහැ. එයා මඳුරුවා එලවලා දානවා. මම දැකලා තියෙනවා සමහරු නම් ඔහෙ කාපු දෙන් ඉතින් කියලා ඉවසගෙන ඉන්න. ඉතින් ඒක ලෝකේ කරන්න අමාරුම දෙයක්. පුංචි දෙයක් නෙමෙයි ඒක. ලොකු අමාරු දෙයක්. ඒ කියන්නේ යා කැමති ඒ සතා බීලා බඩ පුරවගෙන යන හැටි බලන්න. මම දැකලාම තියෙන දෙයක් මේ කියන්නේ. ඒතකොට ඒ මිනිස්සයාගේ තියෙන මනුස්ස ගුණයක් ඒක. ඒකට අපි කොහොමද ගරහන්නේ? මොකද යානේ ලේ දෙන්නේ. ඒ කියන්නේ යා ඩෙන්ගු හැදෙනවා නම් ඒකට ඔරු කියන්නේ කැමති වෙන එක දෙන්නේ. මේ ධර්මයේ තියෙනවා ජීවිතය අතහැරලා ධර්මයේ පුරුදු කරන්න කියලා. මෙතෙන්දි ගන්න එපා කැලේ ගිහින් මඳුරු හොයලා කවුවගෙන මේ දන් දෙනවයි කියලා. එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ. සමහරු එහෙම කොහින් හරි ඇදක් හොයනවා. ඒකට කියනවා රන්ද ගවීසි කියලා. රන්ද කියන්නේ සිදුර කියන එකයි. ගවීසි කියන්නේ හොයනවා. සිදුර හොයනවා. බණක් කියනකොට කොතනද අකුරක් වරදින්නේ, කොම්බුවක් අඩු වෙන්නේ. ඊළඟට ඒ කොම්බුව අඩු වීමෙන් හැදෙන වචනේ තමයි අල්ලන්නේ. අපි මේ කියනකොට අපිට පටලැවෙනවා. ඉතින් පටලැවිච්ච තැන තමයි මතක තියාගන්නේ. එච්චර වෙලා කියපු දහම් කරුණු ටික නෙමෙයි. රියදුරෙක් වාහනේ අරන් යනවා. කොතනදී හරි එකපාරම බ්‍රේක් පාරක් ගහනවා. ඕක තමයි ගමන ඉවර වෙද්දි මතක තියෙන්නේ. ඒ මිනිස්සයාගේ එකගෙන ගිය ස්ථාන ටික ඇහුවට මෙලෝදියක් මතක නැහැ. එයාගෙන් යටින් වෙච්ච පුංචි වරද මතක තියන් ඉන්නවා. ඒක මේ හිතේ හැටි. ඒ වරද අමතක කරලා ධර්මයේ මතක තියාගන්න පුළුවන් නම් අන්න තමයි මැරෙන දවසට විශාල ලාභයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වතුනි ධම්මේනච අලාභෝයෝ යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා එයාට අලාභ ඇති වෙනවා. යෝච ලාභෝ අධම්මිකෝ අධාර්මිකව ජීවත් වෙද්දී යම් කිසි ලාභයක් ලැබෙනවා. එතකොට යම් කිසි කෙනෙක් අධාර්මිකව ජීවත් වෙද්දී ලාභ ලැබෙනවා. හැබැයි ධර්මානුකූලව ජීවත් වෙද්දී යාට පාඩු සිද්ධ වෙනවා. ඔය කරුණු දෙකේදී බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ඉඳිද්දී ලැබෙන ලාභය කැමති වෙනවා නම් අධාර්මිකව ඉඳිද්දී ලැබෙන ලාභය අකමැති වෙනවා නම් ඔය කරුණු දෙකෙන්
ධර්මයේ කැමැතිව අලාභයට මුහුණ දෙන කෙනා වටිනවා කියලා. බලන්න බැලූ බැල්මට මේ ලෝකේ හොයන්නවත් තියනවාද මේ ධර්මයේ? මිනිස්සු කියන්නේ මහාමුදුරනේ ධර්මානුකූලව නම් ජීවත් වෙන්න බෑ. මෝඩෙක් වගේ තමයි ඉන්න වෙන්නේ, මොකුත් නැතුව තමයි ඉන්න වෙන්නේ. දැන් මිනිස්සු හිතන්නේ හොඳ වාහනයක් තිබීම, ලස්සන ගෙයක් තිබීම, ගෙදෙට්ටම ලොකුවට පාර තිබීම, වතුර ටික තිබීම, විදුලි බලය තිබීම, ලයිට් ගියාම ජෙනරේටර් එකකින් UPS එකකින් හරි ලයිට් වැඩ කිරීම, මේවා මොන විදිහෙන් හරි සපයා ගැනීම තමයි ජීවිතය කියලා හිතන්නේ. ලෝකයට පේනවා මෙයා පොහොසත් ධනවත් කියලා. හැබැයි උපේලා තියෙන වැරදි විදිහට. ඒතර වැරදි විදිහට උපයපු දේ මරණයේදී ඉවරනේ. හැබැයි එයා ධාර්මිකව මුකුත් නැතුව ජීවත් වුණා නම් අපි කියමුකෝ එයාට දැන් ගන්න විදිහක් නැහැ. කමන්නේ මට UPS ඕනේ නැහැ. ජෙනරේටර් ඕනේ නැහැ. ලයිට් ගියා. ලයිට් එනකන් කවදා හරි ලාම්පු පත්තු කරනවා. අර හොඳට ධනේ තියාගෙන ඉන්න මිනිස්සු ඇවිල්ලා hina වෙනවා. මෝඩ හරකෝ තෝ ගංකොල්ල ජෙනරේටරයක්. මට සල්ලි නැහැ. බල ওই සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙන කුඩු විකුණපන්. මොනවා හරි කියනවා. මෙයා කියනවා නෑ මට එපා. කවදා හරි ලයිට් එතකන් ඉතින් ලයිට් ආවත් මං ඉන්නවා, ලයිට් නැතත් මං ඉන්නවා. එයා ධර්මයේම කියනවා. අර ගොල්ලෝ ගරහනවා. කවදා හරි ලයිට් එනවා. එයා පව් වැඩ කළා නෑ ලයිට් එද්දි. අර ගොල්ලෝ පව් වැඩ කරලා. මේ දෙගොල්ලම මැරෙනවා. මැරෙන දවසට එක්කෙනෙක් පින් ගොඩාක් අරන් යනවා. හැබැයි දුක් මහන්සියෙන් හොයාගත්තේ. අනික් කෙනා පව් ගොඩාක් අරන් යනවා. එතකොට අර හම්බ කරපු ධනය දරුවෝ හරි නෑයෝ හරි භුක්ති විඳිනවා. තමන් පෙරේතෙක් වෙලා හරි දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ සමහර මිනිස්සු මැරුණට පස්සේ තමන් මනුස්ස ලෝකෙදි කරපු අකුසල් අනුව දුගතිය යනවා. ඒ දුගතියේ ගිහිල්ලා ඉච්ඡේව මච්ඡා පරිදේව යන්ති අදායකා පෙච්ච යමස්ස ඨායිනෝ යේතේ විදිත්වා අධිගම්ම භෝගේන බුඤ්ජරේ නාපි කරෝති පුඤ්ඤං. මේ ගාථා රත්නේ තේරුම මේ විදිහට ඉච්ඡේව මච්ඡා පරිදේවයන්ති, මේ විදිහට ඒ මැරිච්ච අය පරලෝක ගිහිල්ලා පරිදේවයන්ති වැළපෙනවා. අදායක දුන්නේ නැති අය යමස්සට හායිනෝ പ്രേත ලෝකේ යනවා. පෙරේතයෝ බවට පත් වෙනවා. පෙරේතයෝ බවට පත් වෙලා මනුස්ස ලෝකේ දන් නොදීම හේතු වෙනුත් න බුඤ්ජරේ තමන් අනුභව නොකිරීමත් න කරෝති පුඤ්ඤං පින් කරේ නැති හේතු වෙමුත් පරලෝ ගොඩාක් දුක් විඳිනවා. මේ ජන සමාජය තුල පින්වතුනි මෙච්චර මිනිස්සු හිටියට මේ ගොඩාක් අය මැරුණට පස්සේ එක්කෝ නරකය කියන එක කොටස් 136ක් තියෙනවා. ඒකට කියනවා සතිස් 100 නිරය කියලා. 36ක් 136ක් වූ නිරය. ඒක තමයි නරක කියන කොටසින් එක වචනයකින් වෙන් කරලා තියෙන්නේ. ඊළඟට තිරිසන් പ്രേත අසුර කියලා 4 අපායක් තියෙනවා. මේ 4 මහා අපාය 4 අපායින් අපිට පේනවා තිරිසන් අපාය. තිරිසන් අපායේ සියලුම සත්වෝ අපිට පේනවා. ඒ කියන්නේ ගොරෝසු ශරීර තියෙන සත්වෝ පේනවා අපිට. මුහුදේ ඉන්න මාළු, තල්මස්සු ආදී සත්වෝ පේනවා. මිනිස්සු නොදැක්ක සත්තු තව ගොඩාක් ලෝකෙ ඉන්න මුහුදෙත් ඉන්නවා. මේ ලෝකේ සියලු දෙනා තාම සියලුම සත්වෝ දැකලා නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා මුහුදේ තිමිංගල, තිමිර පිංගල ආදී වශයෙන් යොදුම් 500ක් දිග. යොදුම් 500ක් දිග සත්වෝ ඉන්නවා කියලා. මේ මහා තල්මහෙත් දැකලා තමයි සුද්ධෝ මවිතයටපත් වෙන්නේ. නෑ, ඇහැට නොපෙනෙන සත්තු ඉන්නවා. විශාල සත්තු ඉන්නවා. කැමරාවට අහු වෙන්නේ නැති සත්වෝ ඉන්නවා. කැමරාවට අහු වෙන සත්වෝත් ඉන්නවා තාම හොයාගත්තේ නැති. ඉතින් ඊතුරු බුදුරජාණන් වහන්සේ වදාලා ඔය අතරින් പ്രേත ලෝකෙට ගොඩාක් අය යනවා. කෑදර වීම හේතුවෙන්, දන් නොදීම හේතුවෙන්,
ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන්, ක්‍රෝධ කිරීම හේතුවෙන්, වෛර කිරීම හේතුවෙන්. ඊළඟට උන්වහන්සේ වදාලා තේ කුප්පිපාසූප ගතා පරත්ථ පේතා චිරං ජායරේ ඩයිහමානා කම්මානි කත්වාන දුකුද්‍රයානි අනුබොන්ති දුක්ඛං කටුකප්පලානි. ඒ പ്രേත ලෝකෙට ගිය මේ പ്രേතයෝ මනුස්ස ලෝකයෙන් චුත වෙච්ච අය කුප්පිපාසූප එයාලා පිපාසෙන් කුප්පි කියන්නේ බඩගින්නෙන් කුසගින්නෙන් පිපාසාවෙන් පෙළෙනවා. පේතා චිරං කියන්නේ බොහෝ කාලයක්, අචිරං කියන්නේ ස්වල්ප කාලයක්. මේක තියෙන චිරං. මේ පෙරේතු චිරං බොහෝ කාලයක් ඩයිහමානා දැවෙනවා ජායරේ බඩගින්නෙන්. බොහෝ කාලයක් කුසගින්නෙන් පිච්චෙනවා. කම්මානි කත්වාන දුකුද්‍රයානි මහා දුක් දෙන අකුසල් පාප ධර්ම කරලා පාප කර්ම කරලා අනුබොන්ති දුක්ඛං කටුකප්පලානි බොහෝම දුක්ඛිත කටුක වූ අමිහිරි වූ දුක් විඳිනවා. ඉත්තරං හි ධනං ධඤ්ඤං පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ මේ ධනය මේ වස්තු දීපල ඉතරං බොහොම ටික කාලයයි තියෙන්නේ. දැන් බලන්න අපි පාවිච්චි කරන ඊඩම් ඉතිහාසයේ දිහා බැලුවොත් කී දෙනෙක් මිලදී අරන් එනවා. ඉඩම ලොකු වෙනවද අපි මිලදී ගන්න ප්‍රමාණයට? දැන් ඒ ඉඩමට අපි ගනිදි දුන්න ගානත් ඊට කලින් අය දුන්න ගානත් එහෙම පරම්පරා 15ක් 20ක් එහාට ඒ ඉඩමට දුන්න ගාන බැලුවොත් විහිළු කතාවක් නේ. බලන්නකෝ එකම ඉඩමට ඒ ඉඩම ලොකු වෙලා දෙන්න නෑනේ. ඒතර ඒක මිල කරන්න බැරි අමිල ඉඩමක් බවට පත් වෙලානේ පරම්පරා ගානක් යන්නදී. කෙහෙල් ගෙඩියක් නම් ගත්තා කෑවා ඉවරයි. හාල් ටිකක් නම් ගත්තා කෑවා ඉවරයි. ඉඩම එහෙම නෙමෙයි තියෙනවා. ඒතකොට ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යදී ඒ කෙනා විකුණනවා. ගත්ත ගානට වැඩි විකුණනවා. එහෙම ඒ මුදල් සේරම බැලුවොත් අතීතයේ ඉඳලා එකම ඉඩමට මහා ධනස්කන්ධයක් හැමෝම වියදම් කරලා තියෙනවා. එක එකතුව. ඒ උනාට ඒවා ස්ථිර නෑනේ. නාය යනවා, හැරෙනවා, පස් හොද යනවා, નિසරු වෙනවා, ආය කාලයකට හොඳ වෙනවා, ආය නරක වෙනවා. ඒතර මෙවුවා ඉතරං ටික කාලයයි. ඉතරං ඉද ජීවිත මේ ජීවිතයත් රත්තරන් වැසිකිලි පෝච්චියේ කක්ක කළත් වැසිකිලි කළත් රත්තරන් පිඟානේ කෑවත් රත්තරන් කෝප් එක බිව්වත් පින්වතුනි මැරිලා යනවනේ. දැන් බලන්න මේ නලු නිලියෝ අනිත් අය hina ගස්සමින් සතුටු කරවමින් එයාලා කියනවා ඕගොල්ලෝ සතුටු කරවනවනේ අපි රූප වාහිනිය ඔස්සේ චිත්‍රපටි ඔස්සේ එහෙම කියනවනේ. නමුත් Taman දුකෙන් මැරිලා යන්නේ. අනිත් අය සතුටු කරාට Taman දුකෙන් මැරිලා යනවා. බලන්න නලු නිලියෝ අතරින් කී දෙනෙක් ලෙඩ වෙලා දුක් විඳිනවද? එයාලගේ දුක් කතාව අහන්නකෝ. ඉතින් අනිත් අය hina ගස්සලා සතුටු කරලා Taman දුක් විඳිනවනේ. ඉතින් එහෙනම් Taman සතුටු වෙන දෙයක් එපැයි මේ ජීවිතේට එකතු කරගන්න. Taman මැරිලා යනකොට පුළුවන් කාලේ කවුරුත් අපේ ඇඟින් ප්‍රයෝජන ගනි. නටවලා හරි වෙන ක්‍රමයකින් හරි අපිට බැරි වෙනකොට කවුරුත් නැහැ පින්වතුනි බෙහෙත් ටිකක් ගන්න මේක තියාගනින් කියන්න. අපිටත් හිතෙන්නේ නැහැ තරුණ වෙලාවේ පුළුවන් වෙලාවේ කීයක් හරි බැංකු පොතක හරි දාලා ඉතුරු කරගන්න. නෑ මට හොඳ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. මං හරි ජනප්‍රියයි. මායි ෆොටෝ සහිත මගේ විස්තර සහිත ලිපි පළ වෙනවා පුවත්පත්වල. ඒ වගේම සජීවී වැඩසටහන් යනවා, රෙකෝඩින් වැඩසටහන් යනවා කිය උජාරුවට ඉන්නවා. ජීවිතේ අන්තිම කාලේ හරි ලෙඩ වෙලා හරි තනි වුණාම මහා දුක් දුම්නස් ගණනාවක් හිතේ වැඩ කරනවා, දුකසේ ඉන්නවා. මුළු සමාජයටම දොස් නගනවා. ධර්මයෙන් තොර ජීවිතය වතුර නැති කලේ වගේ. කලගෙඩියක් ගෙදර තියෙනවා, වතුර නැහැ. දැන් කාලේ කියන්න වෙන්නේ ගෙදර ලොකු ටැංකියක් තියෙනවා, වතුර නැහැ. ඉස්සරනේ කලවල වතුර තියාගත්තී, දැන් නැහැ. ඉතින් පින්වතුනි ඉතරං හි ධනං ධඤ්ඤං ඉතරං ඉද ජීවිත මේ ධන දාන්නේ ගේ දොර ඉඩ කඩන් බොහොම ස්වල්ප කාලයයි. මේ ජීවිතේ උනත් ටික කාලයයි. ඉතරං ඉතරෝ ඤත්වා මේ හැමදේම අස්තිරයි ටික කාලයයි කියලා දන්න නුවණැත්තා දීපං කෛරාත් පඬිතෝ
ඒ පඬිත තැනැත්තා නුවණැත්තා දූපතක් කරගන්නවා, ගොඩබිමක් කරගන්නවා. ඊතර වීම පිණිස, යහපත පිණිස පිළිපන් ස්ථානයක් බවට පත් කරගන්නවා මේ ධර්මය. මේ හැමදේම තේරුම් අරගෙන මම මැරිලා යනවා. මට මේ ඉන්න සියලු රසික රසිකාවෝ නැති වෙනවා, නෑදෑයෝ නැති වෙනවා, දුවා දරුවෝ නැති වෙනවා. මේ යාන වාහන ගේ දොර ඉඩකඩම් සියල්ලම නැති වෙනවා කියලා. එයා දන්නවා. ඒවා පාවිච්චි කරනවා. ඒවට ඇලෙන්නේ නැහැ. ඊළඟට මේ මෑතක යම්කිසි රටක කාලයක් තිස්සේ කරපු පරිේෂණත් එක්ක එකතු කරලා දැන් කියනවා මේ මරණින් මත්තේ ඉපදෙනවා තමයි. මිනිස්සු මෙව ගිලිනවා. ඉතින් සුද්ධෝනේ කියන්නේ. එයාලා හේතු දක්වලා තියෙනවා. එකම මිනිසයාගේ ෆොටෝ තියෙනවා පෙර අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා ෆොටෝස් තියෙනවා. ඒ අතරේ මරුණට පස්සේ චුට්ටි කාලයක් අවුරුදු 15ක් 16ක් පරතරයක් පේනවා. ආයෙම ඉපදිලා තියෙනවා. ඒතකොට රූප දෙක සමානයි. අහනවා විස්තර. ඒතකොට පෙර ජීවිත ගැන විස්තර කියනවා. ඉතින් හරි ඉපදෙනවලු. ඉතින් දෙයියනේ බුදුරජාණන් වහන්සේ දැන් අවුරුදු 2564කටත් ඉස්සෙල්ලා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564යි. ඉතින් ඒකට තව 45ක් එකතු කරා මේ අතරේ උන්වහන්සේ ජීවත් වුණානේ. ඒ කාලේ උන්වහන්සේ ඔය මූණු බලන්නෙත් නැතුව. ඔය ඔක්කොම උන්වහන්සේ වදාලානේ. ඉතින් මේ සුද්ධා කියන එක ධර්මයේ. අපි කියමුකෝ සුද්ධා ඔප්පු කරගත්තා ඔක්කොම. ඒතකොට බුදුබණ බොරු වෙලා සුද්ධා ඇත්ත වෙනවද? නෑනේ. දැන් අපි සුද්ධා කියන්නේ ඉස්සෙල්ලා දන්නවනේ මේ ඔක්කොම. අපේ ජීවිතේ අපි දන්නවා. අනිවාර්යෙන්ම ඉපදෙනවා කොතනක හරි කියන්නේ. තාම සුද්ධා හොයාගත්තේ නෑනේ. මේ පූසෝ දෙන්න එක වගේ. මේ පූසයි අර කලින් පූසයි එක වගේ. එහෙනම් පූසෝ වෙලත් ඉපදෙනවා. මුන් හොයාගත්තේ මිනිස්සු විතරයිනේ. බුදුරජාණන් වහන්සේ හොයාගත්තනේ තෝදෙය්‍ය සිටුවරයා බල්ලෙක් වෙලා උපන්නනේ. එතකොට තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මහා කෝටිපතියෙක් කිසිම දෙයක් දන් දුන්නේ නැහැ. ඒවට ආසාවෙන් හිටියා. එක කාසියක් වුණත් වියදම් වුණොත් වියදම් වුණා බලව එකතු කරාපියව කිව්වා. මැරිලා බලු කුක්කෙක් වෙලා ඉපදුනානේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට බිරුවා. බුදුරජාණන් වහන්සේ වදාලා තෝදෙය්‍ය උඹ මනුස්ස ලෝකේ ඉඳ ඉදිත් මට බිරුවා. දැනුත් බුරනවා ඉතින් කිව්වා. ඒතර පුතාට මේ ගහිලා කේන්ති ගියා. ඔබ අහලා තියෙන බණ කතා නෙමෙව්වා. ඉතින් සුද්ධා ඔක හොයාගත්තේ නෑ නිතාම. ඉතින් එතකන් ওই කතාව බොරුද? පුතා තේරුම් ගත්තානේ ඇත්ත තමයි මගේ තාත්තා බල්ලෙක් වුණා කියලා. ඊට පස්සේ පුතා දන් දීලා ධර්මයේ පිහිටියානේ. ඒතර බුදුරජාණන් වහන්සේ දානේ ටික හොයාගන්න වදාළ එකක්ද ඒක? අර මිනිස්සයා සුවපත් උනේ ඒක එතකොට. ඉතින් ඒ නිසා පින්වතුනි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ මහා කරුණාව කියන එක අපිට විස්තර කරන්න බෑ. උන්වහන්සේගේ අනන්ත ඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ මහා කරුණාව තුල. උන්වහන්සේගේ ශාසනයට උන්වහන්සේගේ ධර්මයට ඇතුල් වෙන කිසියම් කෙනෙකුට නිරේ උරුම නැහැ. නිරේ අහිමි වෙනවා. සතර අපායෙම අහිමි වෙනවා. යම්තා සුගතියද ඔක්කොම හිමි වෙනවා. අමා මහ නිවනේ අයිතිකාරියන් බවට පත් වෙනවා. ඉතින් ඒක එපා නම් ඉතින් අපි මොනවා කරන්නද? ඒ ධර්ම මාර්ගයේ ඇදම හොයනවා නම් තමන් ලැබපු කිසිවක් නැහැ මේ ජීවිතේ මැරිලා යනකොට. උන්වහන්සේ සසර ගමනේ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් කළ යුතු සියල්ලම කරලා සසරින් එතරට වැඩියා. අපි ඇද හොයා අපි ගැනවත් අපි නොදැන ලෝකය ගැනත් මුකුත් නොදැන සසර යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිකංච ධම්මේන ධම්මේන මරණංචයං මරණං ධම්මිකං සේයෝ යංචේ ජීවි අධම්මිකං. අධාර්මිකකම් කර කර ජීවත් වෙනවට වඩා ධාර්මිකව මිය යාම උතුම්. ලෝවැඩ සංගරාව කියන කවි පොතේ තියෙනවා අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමැයි දනහට මෙලෙසින් වදහල මුනි බණ සීකොට සැබවින් පින්කොට පැමිණෙව් නිවනට. බලන්න මේ ධර්මයේ මොනතරම් ලස්සනද. අධාර්මිකකම් කර කර ජීවත් වෙනවට වඩා දැන් මේ කුඩු බිස්නස් කරනවා. හිරගී ඉඳලත් ඒවා කරනවා. ඒවට අනුබල දෙනවා.
ඒ අය තමයි ඒතෙන් ආරක්ෂා කරන්න කියලා දාලා තින්නේ වට අනුබල දෙන අය. කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහෙනි. මේ දුස්සීල දුෂ්ට සමාජයේ යහපත් දෙයක් කතා කරන්න බෑ පින්වතුනි දැන්. කවුද අහන්නේ? ඔබ බලන්න නිකමට YouTube ගිහිල්ලා බලන්න. නමක් ගහන්න ඕනේ. ෆෝන් එක ඔන් කරපු ගමන් මේ කම්පියුටරේ YouTube එක ඔන් කරපු ගමන් එනවා ෆොටෝ පෙළ. ඒ ෆොටෝ අතරින් ඔන්න අපි කියන බණ මුණ ගැහෙනවා. උජහට පිහලා දානවා. අයින් කරලා දානවා. views බැලුවොත් 43යි 200යි 160යි. කාට හරි බෑන් එකක් බැලුවොත් මෙන්න 55000යි 1,22,000යි. ගෑනු ළමී අනාචාරය හැසිරෙනවා කියලා තිබ්බොත් මෙන්න views හෙට ඒක අංක 1ට ඇවිල්ලා. ඉතින් කොහෙද යන්නේ ලෝකේ කියලා බලන්නකො. මොකක් හරි ජරා කොටසක් දැම්මොත් ඒක හැමෝම බලනවා. ධර්මයේ එනකොට පිහලා දානවා. තමන්ගේ විමුක්තිය පිහලා දානවා. පිළිකුල් කරනවා. යහපත් දෙයක් කියලා වීඩියෝ ක්ලිප් එකක් දැම්මොත් ඒක දාපු මිනිස්සයත් බැනුම් අහනවා. උඹගේ මොලේ කොලොප්පන්ද කියලා අහනවා. ඒව බලන්නේ. ඒව අහන්නේ. අනිත් එක තමයි දැන් කාලේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මේ ශනික දේවල්. ධර්මයේ නම් ටිකයි විනාඩි 2යි විනාඩි 3යි විනාඩි 20යි ඉතිහා බෑ. දැන් ඉස්සර රජවරු පවා රෑ ඉඩි වෙනකම් බණ අහනවනේ. මැතිවරු සිටුවරු එළි වෙනකම් බණ අහනවා. මිනිස්සු ගොවිතැන් කරලා දවල් තිස්සේ රෑ එළි වෙනකම් බණ අහනවා. හැම දවසෙම එක දිගට බණ අහනවා නෙමෙයි. දැන් පිරිත් ගත්තොත් හාමුදුරුවෝ පිරිත් කියන මිනිස්සු නිදි. හාමුදුරුවෝ මාරු වෙවි පිරිත් කියනවා දේශනා කරනවා මිනිස්සු නිදි එතනම නිදි. නමුත් මගුල් ගෙදර හොඳට ඩාන්සින්. මගුල් ගෙදර එකෙක්වත් නිදියන්නේ නැහැ. ඊට පස්සේ අලුත්ම කලාව රැග් එක කියලා එකක් දෙනවා. මනමාලිටයි මනමාලයටයි අලු ගහනවා. නාවනවා. මෙහෙම දුක් විඳගෙන මොන කසාදද පින්වතුනි. හැදෙයිද හොඳ ළමයෙක් ඇඟක් හැදෙයි මස් ගුලියක්. ගුණයක් නැහෙනි. වෙලාවට මහාන උනේ. එතකොට ඌවස්සෙම තමයි අපිට රිංගා පුඩි ගහලා hina වෙන්න තියෙන්නේ. මහා කුසල් ගොඩක්. අපේ ජීවිතේට කවුරුවත් වගේ කියනවාද එතකොට? දැන් මෙහෙම බණ ටිකක් හරි කියන්නේ මහාන උනේ හින්දානේ. සත්පුරුෂ ගුරුවරයෙක් මුණ ගැහුනේ හින්දානේ. ඒතර අපිටත් බණින කී දෙනෙක් ඉන්නවද ඔය නරක වැඩ සේරම කර කර අපේ චූටි වරද අල්ලගෙන. මම ඔබට උපමාවක් කියන්නම් මේ පැවිද්ද ගැන වෙලාවේ හැටියට. පින්වත්නි මේ මහානකම කියන්නේ හරියට ගෑරේජ් එකක් වගේ එකක්. ගෑරේජ් එකේ තියෙනවා වටිනාම වාහන. හැබැයි කැඩිලා. ගිහින් බලනවා මිනිස්සු හීරිලාවත් නැහැ පෙනෙන්න. හීරිලාවත් නැහැ. හැබැයි වාහනේ අයිතිකාරය දන්නවා මේකේ ලෙඩක් තියෙනවායි කියලා. ඉතින් අපි ගිහින් අත ගාලා බලනවා. අපි ලෙඩේ දන්නේ නැහැ. අපි ගිහින් කියන මේකේ මුකුත් ලෙඩක් නැහැ නේ මේ අලුත් නම්බර්නේ. නම්බරේ අලුත් හැබැයි කැඩිලා. ඊට හොයනවා බලන්න. හෙඩ්ලයිට් එකේ එකක්වත් වෙන්නේ නැහැ. හෙඩ්ලයිට් දෙකෙන් එකක්වත් වෙන්නේ. එළියෙන් ඇහැතියලා බැලුවා කියලා හොයන්න බෑනේ. ඉතින් ඔන්න බාසුන් නැහැ බලලා පරීක්ෂා කරලා කියනවා මේකේ ෆිලමන්ට් එක කැඩිලා. එහෙම නැත්නම් මේකේ වයර් එකක් පැනලා. එහෙම නැත්නම් ඒකට එන රිලේ එකක් සවුත්තු වෙලා. ඉතින් ඊයේනේ ගත්තේ වාහනේ. හරි ඉතින් ඊයේ ගත්ත බව හැබැයි මෙහෙම වෙලා. ඒ කියන්නේ ඊයේ උපන්න ළමයා අද මැරෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද අද වෙනකොට? බෙහෙත් පෙති බොණ්ඩ බඩේ හිටියනම් බෙහෙත් අම්මා බොන්න ඕනි. දැන් ළමයා උපන්න ළමයාට බෙහෙත් දෙන්න ඕනේ. කිරි බොණ්ඩත් කලින්. ඉතින් වගේ එකක් මේක. හින්දා ගෑරේජ් එකේ තියෙන වාහන හොඳේව නෙමෙයි. ඒ කියන්නේ මහණුණා කියන්නේ තමන්ගේ ලෙඩේ තමන් අඳුනගත්තා කියන කොච්චර ගරු කරන්න ඕනේද ඒකට. තමන් සිල් ගන්නෙත් නැත්තම්, පොයට පන්සල් පැත්තේ ඉන්නේ නැත්තම්, දානියක් දෙන්නේ තමන් කැඩිලා කුඩු පට්ටම් වෙලා මොකේද නිවන් ගමනේ යන්නේන මන්නේ. ඒතර භික්ෂුව මොනතරම් ඉහලින් ඉන්නවද? මගේ ගාව රාගය තියෙනවා, මං ගාව ද්වේෂය තියෙනවා, මං ගාව මෝහය තියෙනවා. අනේ මට මේක සසරට කරදරයක්. ඒක එකපාරම දුරු වෙන්නේ නැහැ. ඒකට කල්ප ගාණක් යනවා. කල්ප ගාණක්. මිනිස්සු හිතනවා සිවුර පොරවව නම් හෙට වෙනකොට රහත් වෙන්න ඕනේ.
අර දැන් අම්මන්ඩිලා ටිකක් ඉන්නේ රහත් වෙලා ඔය ඉන්නවා රහත් අට්ටිය. එයා YouTube එකේ රහත් වෙලා ඉන්නේ. ළඟට ගියොත් අකුසල් ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ යුගයක අපි ඉන්නේ. ඒ නිසා පින්වතුනි දැන් ඔබට මම ලස්සන දහම් කරුණු ටිකක් කිව්වා. ඇති කරගන්න ජීවිතයේ තුල දහම් මඟ සත්පුරුෂ ගුණ ඇති කරගන්න. ඔබ පාසල් වයසේ කියන්නේ අවුරුදු 6 7 8 වගේ වයස නම්. ඒතර අවුරුදු 20 දක්වා පරතරය නම්. ඔබ දෙමෝපියෝ ගාව හැදෙන වැඩෙන අය නම් හැම රාත්‍රියකම නිින්දට පෙර අම්මා තාත්තට වඳින්න. අනිවාර්යෙන් ඒක කරන්න. දැන් මේවා කියනකොටත් hina වෙනවා. කොම්පියුටරේ දවසම, ෆෝන් එකේ දවසෙම. ඊළඟට තමන් අවිවාහකව තාම අම්මා තාත්තා ගාව ඉන්නවනේ. හැමදාම රාත්‍රියේ නිින්දට පෙර අම්මා තාත්තා ජීවත් වෙනයි එයාට වඳින්න. තමන් විවාහක නම් කාන්තාවක් වශයෙන් ස්වාමියාට ආදරෙන් වන්දනා කරලා නිදා ගන්න. hina වෙන්න කාරණයක් නැහැ. සත්පුරුෂ ගුණ පුරුදු වෙන්න. ඊළඟට දරුවන්ට කියලා වන්දවා ගන්නවා මට වඳින්න. ස්වාමියා ගාව තියෙන්න ඕන බිරිඳ වඳින්න නැත්නම් දැන් වා මට වඳින්න කියලා වන්දවා ගන්න. ඒව කරන්න ගහගන්නි දෙන්න. අවසර අරන් දවාට බනින්න අවසරයි කියලාද බනින්නේ බිරිඳ ස්වාමියාට. ගහන්නේ උයන් නැතු ඉන්නේ අවසරයි අද මම ඔබට උයලා දෙන්නේ නැහැ කියලා. අවසර අරන්ද කරන්නේ. නෑ සත්පුරුෂ ගුණයටයි පින්වතුනි අවසරයක්. ඒකනේ කරන්න ඕනි. ඒසයි ගුණය පුරුදු කරන්න. පන්සලේ හාමුදුරුවෝ මහමෙවුනාවේ හාමුදුරුවෝ කියලා වෙන් කරන්න එපා. හාමුදුරු නම දැක්ක ගමන් ඔයාලා හාමුදුරුන්ට වඳින්න. එහෙම නැත්නම් හාමුදුරුන්ට ගරු කරලා ඉන්න ආසනින් නැගිටින්න කනවා බොනවා නම් නැගිටින්න අවශ්‍ය නැහැ. නමුත් සමහරු අපි දකින්න අපි වඩිනෝ හෙල්ලෙන්නේ මේ බෞද්ධලු මේ රට. මොකක් හරි අසනීපයක් වෙන්න එහෙම බෞද්ධකමක් දැන් නම් පේන්න නැහැ. ඊටාම ස්වල්ප පිරිසක් උතුම් ගුණධර්ම තුල ඉන්නවා. ඒ නිසා පින්වතුනි අද තරුණ දුවෙක් තරුණ පුතෙක් සීල් ගන්න යනවා දැක්කොත් කී දෙනෙක් විහිළු කරනවද කලකිරුණියයි කියලා අහනවා. මහණෙවින්ට ගියොත් තරුණ කොළුවේ ගෑනු ළමයා තරහා වුණාද කියලා කෙලින්ම අහන්නේ ඒක. ඊට එහා ගිය දැනුමක් එයාට නෑ. අනේ මේ මිනිහයාට මොකක් හරි දෙයක් වැටහෙන්නේ නැති කියලා. කැමති නෑ ඒක පිළිගන්න. ඉතින් ඒ නිසා මම ඔන්න ලස්සනට ධර්මයේ කිව්වා. ලැබෙන වෙලාව අවසන් වෙනවා. කියන්න හිතපු දේ බොහොමයි. ඒ නිසා අධර්මයයි ධර්මයයි තේරුම් ගන්න. අධර්මී කියන්නේ අකුසල් පැත්ත, ධර්මයේ කියන්නේ කුසල් පැත්ත, පින් දහම් පැත්ත. ඒතකොට පින කුසලයේ කියන්නේ දෙකක්. ඒ දෙකෙන් මේ ලෝකයට යහපත වෙනවා. අධර්මයෙන් මේ ලෝකයට අයහපත වෙනවා. අධර්මයේ තුල සතෙක්වත් සැනසෙල්ලේ ඉන්නේ නැහැ. අධර්මයේ තියෙන තැන සත්තු පවා දුකෙන් ඉන්නේ. ධර්මයේ තියෙන තැන සතා සිව්පාවා වුණත් අපි එක හරි එකතුයි. එයාලා සතුටින් ඉන්නවා. දරුමල්ලෝ සතුටින් ඉන්නවා. දෙමව්පියෝ සතුටින් ඉන්නවා. පැවිද්දෝ සතුටින් ඉන්නවා. දෙවියෝ සතුටින් ඉන්නවා. බ්‍රහ්මියෝ සතුටින් ඉන්නවා. ඒ නිසා ධර්මයේ පිළිසරණ ලබන්න ඔබට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දැන් අපි පුණ්‍යානුමෝදනා කරමු. අද දින නුවණැස පාදන සිරි සදහම් දේශනාවේ සදහබර දායකත්වයේ දරනු ලබන්නේ නම් සඳහන් කරන්නේ නැති පින්වතුන් පිරිසක් ඇමරිකාවේ පදිංචි සදහවත් දෙපළක් විසින් කියලා සඳහන් කරනවා. ඒ අයගේ අරමුණු වශයෙන් තියෙනවා කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් මේ ධර්මයේ ලෝකයට තව තවත් දේශනා කරමින් සියලු දෙනා යහපතෙහි පිහිටුවන්ට ආශිර්වාද කරනවා. ඉතින් අපි රැස් කරපු සියලු පින් අපගේ කල්යාණ මිත්‍රෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ දුක්බර සංසාර දුකින් අමා මහ නිවනටපත් වීමෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරන ලද සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන සියලු දෙනා නමිනුත් ඒ පවුල්වල සෑම සියලු දෙනා නමිනුත් අප සෑම සියලු දෙනා නමිනුත් මේ ජීවිතේ පුරාවට අනන්ත සසර පුරාවට මියගිය ඥාති හිත මිතුරු සතුරු සියලු දෙනාට පරලොව වශයෙන් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සුවපත් වී සැපවත් වී
පැතු බෝධියකින් ලෞතුරු අමා මහ නිවනේම සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී පූජනීය සියලුම මහා සංඝරත්නයටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනගාരികා මෑණිවරුන්ටත් අනගාരികා අපේක්ෂිකාවන්ටත් රටවාසී ලෝකවාසී සිල් ගුණ දම් පූර්ණණය කරමින් සසුන් පිළිවෙත් සුරකිමින් නිවන් මඟ හැසිරෙන පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටමත් අපගේ මහමෙවුනාවේ මහෝපාද්‍යය පින්වත් මහානායක ස්වාමිපාදයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට ලෞතුරු නිවනේ සැනසෙන්න ගෞතම බුදු සසුනේම මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරන ලද සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ දායකත්වයේ දරූ ඒ පින්වත් සියලු දෙනාටමත් ඒ පවුල්වල සෑම සියලු ලොකු කුඩා හැම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම සියලුම පුණ්‍යවන්ත වූ සියලු දෙනාගේම තමන්ගේ යහපත පිණිස පවතිනා වූ යම් තාක් සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබෙයිද හැම දෙයක් මිෂ්ඨ සිද්ධ වේවා. කරදර දුක් දුම්නස් පහව වේවා. සැප සතුට සොම්නස දියුණු වේවා. කරදර විපත් දුරු වේවා. හැම දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා. ඒ හැම දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගෞතම බුදු සසුන පිළිසරණ කරගෙන ලෞතුරු නිවනේ සැනසෙන්න මේ පිං හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල දිනාටමත් ගෞතම බුදු සසුනට සිව්පසින් අප උපකාර කරන ලක්වාසී ලෝවාසී සියලුම දිනාටමත් මගේ ඔබ සෑම සියලු දිනාගිත් ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් හැම දිනාටමත් ඒ වගේම විවාහක පිරිසගේ ස්වාමි පුරුෂයන් භාර්යාවන් දූ පුතුන් ඥාති හිත මිතුරු සතුරු හැම දිනාටමත් අපිට සියලු කටයුතු සඳහා නන් අයුරින් උදව් උපකාර කරන හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාවට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පවත්තන්ට අනේක විද අයුරින් උපකාර කරන සියලුම සදහැවතුන්ටත් පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ දුක්බර සසරින් ඈතරව ලබන සුන්දර අමා මහ නිවන පසක් කර ගන්නට මේ පින හැමත අපට එකසේම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වෝ සැපැත්තෝ වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.